නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සිද්ධ කෙරෙන්නේ විශේෂයෙන් මහමෙවුනාව භාවනා අසපුවේ පැවදිව සිටින අපගේ පින්වත් කොරතොට පුඤ්ඤසිරි ස්වාමීන් වහන්සේගේ මැයි මාසේ 10 වෙනි දිනට යෙදෙන 26 වෙනි උපන්දිනය වෙනුවෙන් ස්වාමීන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කරන අදහසින් ස්වාමීන් වහන්සේගේ ආදරණීය මෑණියන් පින්වත් අයේෂා පෙරේරා මෑණියන් විසිනුයි අද දවසේ මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. අද ධර්ම දේශනාවෙන් අපේ ජීවිතයට බොහෝම වටින කාරණා රාශියක් ඉගෙන ගන්න ලැබෙනවා. අපි මේ ධර්මය අහන්නේ උතුම් තෙමගුල් සැමරුම සිදු කරන වෙසක් මාසයේ. අපි කවුරුත් සරණ ගියපු අපගේ මහා කාරුණික ශාස්ත්‍රඥ වහන්සේ, ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය අද්භූත බෝසත් උපත සිද්ධ වෙච්චි. ඒ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් නසා ශ්‍රී සම්බුද්ධ රාජ්‍යයට පත්ව සම්මා සම්බුදු බව පසක් කරපු දිනය, ඒ සම්බුදු අසිරිය 45 වසරක් පුරාවට මහා කරුණාවෙන් දහම් දෙසා අපගේ මහා කාරුණිකයන් වහන්සේ පිරිනිවන් වැඩීම සිද්ධ වෙච්චි මේ උතුම් ත්‍රිමංගල්‍ය සිදුවුණු පින්බර වෙසක් පුර 15වක පුන් පොහෝ දිනේ යෙදෙන මේ කාලේ අපි මේ සද්ධර්මය අහන්නේ. පින්වතුනි, අද මේ අහන ධර්මයෙන් ඒ බුදුරජාණන් වහන්සේ ගැන, අපගේ ශාස්ත්‍රූන් වහන්සේ ගැන තව තවත් හිත් පහන් වෙවි. මේ දේශනාව අන්තර්ගත වෙන්නේ ජාතක පොත් වහන්සේ තුල. අපි අද ඉගෙන ගන්නේ ජාතක ධර්මයක්. ජාතක කියලා කිව්වේ අපි සරණ ගියපු අපේ ශාස්ත්‍රූන් වහන්සේ විසින්ම කරපු හෙළිදරව්. බුදුරජාණන් වහන්සේගේ අතීත ජීවිතේ මහබෝසතාණන් වහන්සේ විදිහට පැමිණෙනකොට ඒ ගුණ පුරාගෙන ආපු ගමනේ සුවිශේෂී සිදුවීම් අවස්ථානුකූලව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. අන්න ඒවට තමයි ජාතක ධර්ම කියලා කියන්නේ. ඉතින් අද ඉගෙන ගන්න ජාතක ධර්මය කන්හ ජාතකය. කන්හ කියන මහා ඍෂිවරයා පිළිබඳව බුදුරජාණන් වහන්සේ විසින් වදාළ පුවත. ඒක සිද්ධ වුණේ මෙහෙම. ඒ කාලේ අපේ භාග්‍යවත් තරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි සරණ ගියපු ශාස්ත්‍රූන් වහන්සේ වැඩ වාසය කළේ කපිලවස්තුවේ නිග්‍රෝධාරාමේ. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ අපගේ ආනන්ද මහතෙරුන් වහන්සේ පසු ශ්‍රමණයා විදිහට තබාගෙන බුදුරජාණන් වහන්සේ කපිලවස්තුවේ පිණ්ඩපාතේ වැඩම කරමින් හිටියා.
ඒ පිණ්ඩපාතේ වැඩම කොට භාග්‍යතුන් වහන්සේ හුදෙකලා විවේකයේ පිණිස මේ රුක් සෙවණක් හොයාගෙන ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්කම වැඩම කරනවා එක්තරා මාවතක මේ කපිලවස්තුවේ. ඒ වැඩම කරමින් ඉද්දි බුදුරජාණන් වහන්සේ එක තැනකදී නැවතුණා. නැවතිලා යම් දිසාවක් දෙස හොඳින් බැලුවා. ඒ බැලූ මොහොතේ අපගේ ශාස්ත්‍රූන් වහන්සේට සිනහවක් පහළ වුණා. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිනහවත් ආශ්චර්යයි. අපි සරණ ගියපු ශාස්ත්‍රූන් වහන්සේටනේ පිංගුතුනේ මේ ලෝකේ අච්චරිය මනුස්සෝ ආශ්චර්ය මනුස්ස රත්නය කියා කියන්නේ. ඒක පුද්ගලෝ භික්කවේ ලෝකේ පාතු භාවෝ අච්චරිය මනුස්සෝ. පින්වත් මහණෙනි, එකම එක පුද්ගල රත්නයක් මේ ලෝකේ පහළ වෙනවා. ඒ පුද්ගල රත්නය ආශ්චර්යයි. කතමෝ ඒක පුද්ගලෝ. කවරෙක්ද ආශ්චර්යමත් වූ එකම එක පුද්ගල රත්නය? තථාගතෝ අරහතෝ සම්මා සම්බුද්ධෝ. ඒ වනාහි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණෝය. අපි සරණ ගියපු අපේ ශාස්ත්‍රූන් වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ මුළු ජීවිතේම ආශ්චර්යයි. ශාස්ත්‍රූන් වහන්සේගේ සිනහ පහළ කිරීමත් ආශ්චර්යයි. මොකද බුදුරජාණන් වහන්සේ සිනහ පහළ කරනකොට දසන් පේන විදිහට සම්බුදුරජාණන් වහන්සේගේ සිරි සම්බුදු මුව මණ්ඩලයේ වැඩ ඉන්නේ දන්ත ධාතුන් වහන්සේලා. වීසති වීසති සේත සුදන්තෝ. විස්ස බැගින් සුදෝවන් දන්ත ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ දන්ත ධාතුන් වහන්සේලා සුදු බුදු රැස් විහිදුවනවා. ඒ සුදෝවන් රශ්මි මාලා බුදුරජාණන් වහන්සේ සිනහ පහළ කරන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේගේ ශීර්ෂය 3 වටක් ප්‍රදක්ෂිනා කරලා නොපෙනී යනවා. ඕන් ඔය ආශ්චර්ය සිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේලා සිනහ පහළ කරද්දී. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ ඊළඟට ඒ කාලේ වැඩ හිටපු මහා පින්වන්තයෝ බුදුරජාණන් වහන්සේ සමීපයේ ඉන්නකොට ඔය අසිරිය දැක්කා. ඒ ඇස් වලින් ඔය ආශ්චර්ය දැක්කා. සාදු සාදු කිය ඒ අසිරිය දැක දැක අනුමෝදන් වුණා. දැන් අද අපිට ඒ අසිරිය දකින්න පින නැහැ. හැබැයි අපිට පිනක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මෙබඳු ආශ්චර්යයෙන් යුක්තයි කියලා අහන්න. අහලා හිත පහදවන්න ඕන සාදු සාදු කියලා. ඉතින් ওই ආශ්චර්ය සිද්ධ වුණාට පස්සේ අපේ ආනන්ද මහතෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ සමීපයට ගිහිල්ලා වන්දනා කළා. වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ නොකරුණේ සිනහ පහළ කරන්නේ. දැන් තථාගතයන් වහන්සේ සිනහවක් පහළ කළා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ සිනහ පහළ කරන්නට හේතුව කුමක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා, ආනන්ද, බොහෝ කාලයකට ඉහත මේ ප්‍රදේශයේ කන්හ කියලා මහා ඍෂිවරයෙක් වාසය කළා. ඒ ඍෂිවරයා ධ්‍යානලාභී, ධ්‍යානයටම හිත අලවාගෙන වාසය කරපු කෙනෙක්. කොටින්ම ආනන්දය ඔහුගේ තිබුණ සිල් තෙද, ඔහුගේ තිබුණ ගුණ තෙද, ඒ ගුණ තෙදට සක්‍රයාගේ පඩුපුල් අස්න උණුහුම් වී ගියා කිව්වා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා, ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ, ඒ භවයෙන් වැසී ගිය කන්හ නම් වූ මහා ඍෂිවරයාගේ කතා පුවත අපට කියා දෙන්න කාලයයි. මහා කාරුණිකයන් වහන්සේ අපි නොදන්නා ඒ කාරණේ පහදා දෙනසේක්වා. ආන් එහෙම ඉල්ලුවා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ එදා එසේ ඉල්ලපු නිසා තමයි මේ ධර්මය අපිට අහන්න ලැබුණේ කන්හ ඍෂිවරයාගේ කතාව. මේක සිද්ධ වුණේ බොහෝ මෑත අතීතේ. බරණැස බ්‍රහ්මදත්ත කියන රජුරුවෝ ඒ කාලේ රාජ්‍ය කළේ. ওই කාලේ බරණැසම වාසය කළා 80 කෝටියක මහා ධනස්කන්ධයක් තියෙන බ්‍රාහමණයෙක්. ඒ බ්‍රාහමණයාට දාව සංසාරේ පෙරුම්දම් පුරමින් පැමිණෙන අපගේ මහ බෝසතාණන් වහන්සේ ඒ බ්‍රාහමණයාගේ
බැමිණියගේ කුසින් උපන්නා. 80 කෝටියක මහා ධනස්කන්ධයක් තියෙන සිටු පවුලක ඒ සිටු දේවියගේ කුසේ ඒ බැමිණියගේ කුසේ අපේ මහබෝසතන් වහන්සේ පිළිසිඳ ගත්තා. ඉතින් සුදුසු කාලයේ ගත වුණාට පස්සේ මහබෝසතාණන් වහන්සේ මව්කුසින් බිහි වෙනවා. මව්කුසින් බිහි වෙද්දී ඒ දරු පැටියා මේ හරියට මේ නිල් මැණිකක් වගේ කාල වර්ණයෙන් යුක්තයි. කළු පාටයි. දරු පැටියා කළු පාට නිසා ඒ දරු පැටියාට නම යෙදුණා කන්හ. කන්හ කුමාරයා. කන්හ කියලා කියන්නේ කළු පාටට. මේ කන්හ කුමාරයා හරී ඥානවන්තයි. අධ්‍යාපනයට හරී දක්ෂයි. 16 හැවිරිදි විය වෙනකොට ඊටාම කඩවසම් පුරුෂයෙක්. හරියට නිල් මැණිකෙන් කරපු පිළිමයක් වගේ ලස්සන කඩවසම් සිරුරක් ඔහුට තිබුණා. සුදුසු කාලයේදී කන්හ කුමාරයාව ගැලපෙන සිටු පවුලකින් කුමාරියක් ඇඳවලා විවාහ කරලා දුන්නා. ඉතින් ওই විදිහට මේ කන්හ කියන මහා ධනවත් සිටු බ්‍රාහ්මණයා බිහි වෙනවා. කාලේ ගත වෙනකොට මහ සිටුතුමාත් සිටු දේවියත් මිය පරලෝ ගියා. ඒ මිය ගියාට පස්සේ සිටු නිවසේ සේවක කාරකාදීන් දැන් සිටු නිවසක් කියලා කිව්වහම පින්වතුනේ ඒක වෙනම මහා විශාල පිරිසක් යටතේ පාලනය වෙන එකක් නේ. ඒ සිටු නිවසේ කටයුතු භාරව භාණ්ඩාගාරික කෙනෙක් ඉන්නවා. ගබඩා භාරව ගබඩා පාලකයෙක් ඉන්නවා. සේවක කාරකාදීන්ගේ තොරතුරු හොයා බලන්ට ඒකට වෙනම කෙනෙක් ඉන්නවා. ඉතින් මෙහිම මහා දෙයක් නේ. කන්න සිටුවරයාගේ මව්පියෝ කලුරිය කරාට පස්සේ මේ කන්හ කියන මහබෝසත් සිටුතුමා තමයි දැන් මුළු ධනස්කන්ධෙටම උරුමකාරයා. සේවකාරකාදීන් අපේ කන්හ බෝසත් සිටුවරයාව එතුමාට උරුමකම් කියන ධනෙ පෙන්නන්ට ගබඩාවක් ගානේ එකතු කරගෙන ගියා. ගබඩා බහරව ඉන්න සේවකයෝ ගබඩාවල දොරවල් අරිනවා. භාණ්ඩාගාරික සේවකයා සිටුතුමාට පෙන්නනවා සිටුතුමනි මේ පරම්පරාවෙන් හම්බෙච්චි ඔබේ ධනය මේ සියල්ල ඔබටයි. ඔබට රිසිසේ පරිහරණය කරනු මැන. ඔන්න එතකොට ඒ ගබඩාවේ දොර වහනවා. ආයෙ ගිහිල්ලා තවත් ගබඩාවක දොරක් අරිනවා. ඒකෙත් මුතු මැණික් රිදී පිරිලා. ඒ ගැනත් කියනවා මේ ඔබ සන්තක ධනයයි. කන්න සිටුතුමා අපේ මහබෝසතාණන් වහන්සේ උන්වහන්සේ කල්පනා කළා. මහා ධනයක් පෙනේ. ගබඩා කොට තිබෙන මහා ධනස්කන්ධයක් පෙනේ. ඒ ධනස්කන්ධය ගැන ඥාති පරම්පරාව අනුව අසන්නටද ලැබේ. මේ මුත්තාගේ පැත්තේ ධනයයි. මේ අත්තාගේ පරපුරේ සිට එන ධනයයි. මේ මව් පරම්පරාවේ ධනයයි. මේ පිය පරම්පරාවේ ධනයයි. මෙසේ අසන්නටද ලැබේ. ඒත් ධනය හම්බ කළ ඈයෝ පෙනෙන්නට නැත. ධනය හම්බ කොට ඒ ධනය ගොඩ ගසා ඒ හැමදිනා මිය ගිහිල්ලා. බලන්න බෝසතාණන් වහන්සේ කාලෙම ඥානෙ. මහ බෝසතාණන් වහන්සේ කල්පනා කළා මටත් මේ දේ සිද්ධ වෙන්නේ. මාත් අනුක්‍රමිකව වයසට ගිහිල්ලා මේ සකල ධනවස්තුව මෙහි තියලා මිය පරලෝ යාවි. හැබැයි මම නම් මිය පරලෝ යනකොට මේ ඔක්කොම ධනය අරගෙන යනවා. ධනය තියලා යන්නේ. ධනය අරගෙන මේ ශිල්පය වහවහා පුරුදු කළ යුතුයි. එහෙමයි බෝසතාණන් වහන්සේ හිතුවේ. ධනය අරගෙන මේ ශිල්පය කියලා කියන්නේ නුවණැත්තන්ගේ ශිල්පයක්. ආදිත්තස්මින් අගාරස්මින් යම්නි හරති භාජනං. ගෙයක් ගිනි ගන්නකොට ඥානවන්තයෝ කරන්නේ
ගින්නෙන් දැවෙන්නට පෙර වටිනා දේවල් ගිනි ගන්නා ගෙදරින් එළියට විසික් කරගන්න එකයි. තන්තස්ස හෝති අත්ථාය නෝචායන් තත්ත ඩයිහති. ගිනි ගන්නා ගෙදරින් වටිනා යමක් එළියට විසික් කළොත් ගින්න ඇවිලි අවසන් වූ පසු එළියට දමපු දේ ප්‍රයෝජනවත් වන්නේය. නෝචයන් තත්ත ඩයිහති. ඇවිලිච්ච ඒවා ගැන හීල්ලුවාට පළක් නැත. ඒවන් ආදිපිතෝ ලෝකෝ ජරාය මරණේනච. ඕන් ඔය විදිහමයි මේ ජීවිතේ ජරා මරණ වලින් ගිනි ගන්නවා. ජීවිතය කියන්නේ ග්‍රහයක් නම් ඒ ග්‍රහය ගිනි ගන්නේ ජරා මරණ ගින්නෙන්. නීහරේ තේව දානේන. මේ ජීවිතයට සම්බන්ධ දේවල්, තමන් පරිහරණය කරන දේවල් නුවණැත්තා දන් දිය යුත්තේය. දින්නම් හෝති සුඛී හටන්. දීපු දේ මනාව බැහැර කරන ලද්දේය. ගිනි ගන්නා නිවසින් එළියට දැම්මා වගේ. දින්නම් සුඛ පලං හෝති. දන් දීමෙන් සැප ලැබේ. නාදින්නම් හෝති තන් තථා. නොදී දීමෙන් දන් දීමේ සැපේ නම් කවදාවත් ලැබිය නොහැක්කේය. ගොඩ ගහගෙන ඉඳීමේ සැපේ කියලා කියන්නේ වෙන එකක්. ගොඩ ගහගෙන ඉඳීමේ සැප දුකකින්ම කෙලවර වෙනවා. හේතුව ගොඩ ගහගෙන හිටපු ඒවා කොහොම දාලා යන්න සිද්ධ වෙනවා. ජීවිතයේ අවසන් කාලයේ වෙනකොට අපි එකතු කරගත්ත දේවල් ගැන අපටම දැනෙන්න ගන්නවා. මම මේ එකතු කරගත්ත ඒවා දාලා යන්න ඕන නේද? මං ආදරය කරපු අය, මං ආදරය කරපු දේවල් දාලා යන්න ඕන නේද? අපිටම තේරෙන්න ගන්නවා. එතකොට එකතු කරගත්ත දේවල් හින්දා අපට සැප උපදින්නේ, සොම්නස උපදින්නේ, සතුට උපදින්නේ. හැබැයි යමෙක් දන් දුන්නොත් දානෙන් සැපේමයි උපදින්නේ. ඉතින් මේ ඔක්කොම බෝසතාණන් වහන්සේ කල්පනා කරපු විදිහ. කල්පනා කරලා අපේ මහබෝසතාණන් වහන්සේ රජුරවන්ට දැනුම් දීලා මහා දානයක් ආරම්භ කළා. ඒ කන්හ සිටු පරපුරට අයිති සියලු සේසත දන් දුන්නා. ඉතින් ඒක බෝසත්වරුන්ගේ අසිරිය. ඒක බෝසත්වරුන්ගේ අසිරිය. ඒ බෝසතාණන් වහන්සේලා දන් දෙනකොට මෙහෙම හිතක් නැහැ කියනවා. ඒ කියන්නේ මේ ටික දුන්නට පස්සේ මට මොනවද තියෙන්නේ? ඒ හිත නැහැ. දැන් සාමාන්‍යයෙන් අපි දම්පැන් පූජා කරනවා. නමුත් අපි දම්පැන් පූජා කරද්දී අපි හිතනවානේ මං යැපෙන්නේ මොන වගේන්ද කියලා. බෝසත්වරු දන් දෙද්දී ඒ බඳු හිතක් නැත. බෝසතාණන් වහන්සේලාට දන් දෙද්දී දානේ දෙන්නේ මී කියන හිත පමණයි තියෙන්නේ. ඉතින් එහෙම අපේ කන්හ ඍෂිවරයා බෝසතාණන් වහන්සේ දන් දුන්නා. දන් දීලා වනගත වුණා. වනගත වෙලා ධ්‍යාන භාවනා කරන්න පටන් ගත්තා. ඒ ධ්‍යාන භාවනා කරේ පින්වතුනේ එක්තරා තියඹරා රුක් සෙවණක. ඒ තියඹරා රුක් සෙවණට වැඩම කළාට පස්සේ බෝසතාණන් වහන්සේ තියඹරා රුක් සෙවණම ඇසුරු කරගෙන සම්පූර්ණ ජීවිත කාලය ගත කරන්න පටන් ගත්තා. තියඹරා රුක් සෙවණමයි උන්වහන්සේගේ ග්‍රහය වුණේ, උන්වහන්සේ වාසය කරන තැන වුණේ. එතනම ඉඳලා භාවනා කළා. එතනම ඉඳලා මේ දම්පැන් අනුභව කළා. එතනම සයනය කරන කටයුතු කළා. උන්වහන්සේ මුළු ජීවිතේම ඒ තියඹරා රුක් සෙවණේ ගත කරන්න පටන් ගත්තා. ඉතින් ඒ තියඹරා රුක් සෙවණ පිහිටලා තිබිලා තියෙන්නේ ඒ කාලේ අර බුදුරජාණන් වහන්සේ යම් කරුණක් නිසා සිනහ පහල කළාද ආන්න එතන. ඒ කියන්නේ ඒ තැන තිබිලා තියෙන්නේ කපිල වස්තුවේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය ওই විදිහට කන්හ ඍෂිවරයා ඒ තියඹරා රුක් සෙවණට වෙලා ධ්‍යාන භාවනා සිදු කරනකොට ඒ ඍෂිවරයාගේ සිල් තෙද, ඒ ඍෂිවරයාගේ ධ්‍යාන භාවනාවේ ගුණ තෙද හැම පැත්තේම පැතිරි ගියා. අවසානයේ සක්‍රයාටත් දැනෙන්න ගත්තා. සක්‍රයාට මේක දැනෙන්නේ කොහොමද? සක්දෙවිඳුගේ පාණ්ඩුකම්බල සෛලාසනේ උණුසුම් වෙන්න පටන් ගත්තා. මේ සක්දෙවිඳුගේ පාණ්ඩුකම්බල සෛලාසනේ උණු වෙනවා කියන කාරණේ පිංගතුනේ එහෙම ආවට ගියාට සිද්ධ වෙන එකක් නෙවෙයි. සක්දෙවිඳුගේ පඬු පුල් ලස්න උණු වෙන්න එක හේතුවක් කියනවා.
සක්දෙවිඳුගේ ආයුෂ ඉවර නම් දැන් සක්දෙවිඳු විදිහට ඉන්න තියෙන ආයුෂ ඉවරයි කියලා දැනුම් දීමක් විදිහට පඬුපුල් ආසනේ උණුහුම් වෙනවා. කවුරු හරි කෙනෙක් අසාමාන්‍ය විදිහට ಗುಣ පුරනවා නම් ආන්ගේ ಗುಣ පුරන කෙනාගේ ಗುಣ තෙදට පඬුපුල් ආසනේ උණුසුම් වෙනවා. දැන් මේ අවස්ථාවේ ඇයි පඬුපුල් ආසනේ උණුසුම් වුණේ? කන්න ඍෂිවරයාගේ තිබුණ ಗುಣ තෙදට. හරි ගුණ සම්පන්නයි. මෛත්‍රියෙන් පිරීලා, කරුණාවෙන් පිරීලා. ශක්‍ර දේවේන්ද්‍රයා කල්පනා කළා මේ ඍෂිවරයාව පරීක්ෂා කරන්න ඕන. මේ ඍෂිවරයා මෙච්චර කැප වෙලා ගුණ පූර්ණේ කරන්නේ, සිල් පුරන්නේ කවර අභිලාෂයකින්ද? කවර පැතුමකින්ද? බැරි වෙලාවත් මේ ගුණ පූර්ණේ කරන්නේ සක්‍රියා බවට පත් වෙන්න හිතාගෙනද දන්නේ. එහෙම නැත්නම් මහානුභාව සම්පන්න දෙවියෙක් වෙන්න හිතාගෙනද දන්නේ. කොයිකටත් මේක ඍෂිවරයාගෙන්ම දැනගන්න ඕන කියලා හිතලා ශක්‍ර දේවේන්ද්‍රයා දෙව් වෙසින්ම දේව ස්වභාවයෙන්ම අර තියඹරා ගහ ළඟ පහළ වුණා. හැබැයි කන්න ඍෂිවරයාට පිටිපස්සේ තියඹරා ගහට එහා පැත්තේ තමයි මේ සක්දිවිඳු පහළ වුණේ. පහළ වෙලා සක්දිවිඳු මේ කන්න ඍෂිවරයාට ඇහෙන්න කියනවා කන් හෝ වතායන් පුරිසු කන්හං භුංජති භෝජනං කන්නෝ භූමි පදේසස්මින් නමයිහං මනසෝපියෝ. ශක්‍රයා නොමනාපෙන් අකමැති ස්වරූපෙකින් අකමැති අප්‍රසන්න වචනකින් ඕන් ඔය ගාථාව කිව්වේ. මොකක්ද ඒ ගාථාව? ඒකාන්තයෙන්ම මේ පුරුෂයා හරි කළු පාටයි නොවේ. ඇයි අපේ කන්න ඍෂිතුමා කාලවර්ණයෙන් යුක්තයි. ඉතින් සක්දිවිඳු කියනවා මේ පුරුෂයා කළු පාටයි නොවේ. භෝජන විදිහට මොහු ගන්නෙත් කළු දෙයක්මයි. මොහු වසනා ප්‍රදේශෙත් කළු පාටයි. මේ කළුම කළු මේ පුද්ගලයා ගැන මට නම් කිසි මනාපයක් නැහැ. මෙහෙම කිව්වා. බෝසතාණන් වහන්සේගේ හිතේ අසාමාන්‍ය ගුණ තියෙනවනේ. මෛත්‍රිය, කරුණාව, ඉවසීම මේ ගුණ සම්පත් තියෙනවා. දෙවිවරු මේවා දකිනවා. සක්දිවිඳු බැලුවේ මේ ගුණ ඇත්තටම පිහිටලා තියෙන ඒවද? මේ ගුණ ශක්තිමත්ද? මේවා හොල්ලන්න පුළුවන්ද? මෙහෙම බැලුවා. බලලා හිත පෑරෙන වචනයක් කිව්වා. අහගෙන ඉන්නකොට කේන්ති යන වචනයක් කිව්වා. සාමාන්‍යයෙන් ගත්තොත් පින්වතුනි මේ සමාජයේ හරි ලේසියෙන් අවසන් පුළුවන් කෙනෙක්ව වචනේ. මොකක් හරි පුංචි වචනයක් ඇති මහා ගින්නක් අවුලවන්න. ඒ හේතුව සාමාන්‍ය මිනිසයා පුංචි වචනකින් ඇවිලෙන ස්වභාවයෙන් යුක්තයි. ඇවිස්සෙන ස්වභාවයෙන් යුක්තයි. පොඩි වචනේවත් ඉවසන්න බැරි ස්වභාවයෙන් යුක්තයි සාමාන්‍ය මිනිසයා. හැබැයි මේ වචනේ කිව්වේ බෝසතාණන් වහන්සේට. බෝසතාණන් වහන්සේ ඒකට පිළිතුරු දෙනවා. සම කළු පහ වූ පමණින් යම් කෙනෙකුට කළු කියලා කියන්න බෑ. හැම කළු පාට වෙලා පොත්තේ පාට කළු වුණා කියලා ඒ හේතුවෙන් නුවණැත්තෝ එයාට කළු කියලා කියන්නේ. යම් කෙනෙකුගේ ජීවිතය ඇතුලේ තියෙනවා නම් සාරවත් සිල් ගුණදන්. ඔහුට කන්හ එහෙම නැත්තම් කළු කියලා ආමන්ත්‍රණය කරන්න පුළුවන්. හැබැයි ඔහු කළු කෙනෙක් නෙවෙයි. හැබැයි යමෙකුගේ ජීවිතේ තියෙන්නේ බොහෝ අකුසල් නම් ශක්‍ර දේවේන්ද්‍රය දැන් බලන්න බෝසතාණන් වහන්සේගේ තිබුණ නුවණ සක්දිවිඳු පේන්නේ නොපෙනෙන සක්දිවිඳුව නුවණින් දැක්කා. මේ මට කතා කරන්නේ සක්‍රයා කියලා. බෝසතාණන් වහන්සේ කියනවා සක්දිවිඳුනි යම් කෙනෙකුගේ ජීවිතයේ අභ්‍යන්තරේ කළු අකුසල් තියෙනවා නම් අන්න ඔහුට තමයි කිව යුත්තේ කළුවා කියලා. හැබෑවටම කළු කවුද? කයින් අකුසල් කරන්නෝ කළුය. වචනයෙන් අකුසල් කරන්නෝ කළුය. මනසින් අකුසල් කරන්නෝ කළුය. ඔවුන්ගේ හැමේ පාට කොච්චර සුදු වුණත්
ඔහුන්ගේ බාහිර පෙනුම කොච්චර හැඩ වුණත් ඇතුළේ තියෙන්නේ කායික වාචසික මානසික පාපී දේවල් නම් ඒ අය කළුයි. ආන් ඒ බඳු කෙනාට තමයි කළුවා කියලා කියන්න හොඳ කිව්වා. ඉතින් කන්න ඍෂිවරයා මේ විදිහට කියනකොට මේ ගුණධර්ම ගැනනේ කතාව. සක්දිවිඳු හරියට සතුටටපත් වුණා. සක්දිවිඳු බෝසතාණන් වහන්සේට පේන විදිහට ඉස්සරහට එනවා. ඉස්සරහට ඇවිල්ලා දේවානුභාවයෙන් බැබලි අපේ මහ බෝසතාණන් වහන්සේට කියනවා, "ඊතා මනහර සොඳුරු අරුතින් පිරිබස් ඔබ මේ පැවසුවේ. පින්වත් බමුණ, මං තොපහට වරයක් දෙමි. කැමති දෙයක් තොප මෙමාහට කියනු මැන." බෝසතාණන් වහන්සේට සක්‍ර දේවේන්ද්‍රයා වරයක් දෙනවා. දෙවි කෙනෙක් වර දුන්නා බෝසතාණන් වහන්සේට කැමති වරයක් ඉල්ලන්න කියලා. බෝසතාණන් වහන්සේ ඉල්ලූ දෙයයි අසිරිය. සාමාන්‍යයෙන් අපේ ජීවිතවල එහෙම හැබෑ දෙවිවරු ඇවිල්ලා මං කැමති වරයක් දෙන්නම් ඉල්ලන්න කිව්වොත් අපිට ඉල්ලන්නේ මොකක්ද කියලාත් හිතාගන්න බැරි වෙයි. ඒ තරම් ඉල්ලී. ඇයි හේතුව? ඒ තරම්ම කෙලෙස් සහගතයි සාමාන්‍ය හිතක්. ඒ තරම්ම අතෘප්තිමත් සාමාන්‍ය හිතක්. එහෙම සාමාන්‍ය අතෘප්තිමත් හිත් තියෙන කෙලෙස් සහගත හිත් තියෙන අය ගාවට හැබෑ දෙවිවරු ඇවිල්ලා වර දෙන්න සූදානම් වෙන්නේ නැහැ. උතුම් ගුණයෙන් හෙබී ඒ මහා පුරුෂයන් ළඟයි දෙවිවරුත් ප්‍රසාදයටපත් උනේ. ඒ පැහැදුන දෙවියෝ කියනවා, "ඔබට මං සතුටුයි. කැමති වරයක් ඉල්ලන්න." අපේ මහ බෝසතාණන් වහන්සේ වර ඉල්ලුවා. "වරං චේමේ අධෝ සක්ක සබ්බ භූතාන මිස්සර සුනික්ඛෝධං සුනිද්දෝසං නිල්ලෝභං වුත්ති මත්තනෝ නිස්නේහමභික්ඛාමි ඒතේ මේ චතුරු වරේ." වරේ විදිහට කාරණා 4ක් ඉල්ලුවා මහ බෝසතාණන් වහන්සේ. මොනවද? "සක්දෙවිඳුනි, මට වරයක් දෙන්න කැමති නම් මට මේන්න මේ වර දෙන්න. මා තුල කිසිදා ක්‍රෝධය ඇති නොවේවා. ඒ වරය මට දෙන්න. කිසිදා මේ ජීවිතය තුල ක්‍රෝධයක් හටගන්නේ නැත්නම් ඒ ක්‍රෝධය හට නොගැනීමේ වරය මට දෙන්න. මා තුල කිසිදා ද්වේෂය නූපදීම පිණිස මට වරය දෙන්න. මා තුල කිසිදා ලෝභය ඇති නොවීම පිණිස මට වරයක් දෙන්න. මා තුල කිසිදා ස්නේහය නූපදීම පිණිස, ස්නේහය කියලා කිව්වේ සෙනෙහස. සෙනෙහස නූපදීම පිණිස මට වරයක් දෙන්න. යම් පිළිවෙලක් තියෙනවා නම් සක්‍රය, මං ඉල්ලන්නේ ඕන් ඔය වර 4යි. මහා ඥානවන්ත බෝසතාණන් වහන්සේ දන්නවා මෙව්ව වරවලට දෙන්න බෑ කියලා. හැබැයි තමන් වහන්සේගේ ගුණපූර්ණී හිත, තමන් වහන්සේ මොන වගේ ඉලක්කයකද ඉන්නේ කියන එක තේරෙන්නයි මේ සක්‍රයාට මේ කතාව කිව්වේ. දෙන්න පුළුවන් නම් ඕන් ඔය වර 4 දෙන්න කිව්වා. මොනවද ඒ වර 4? මේ ජීවිතේ කවදාවත් ක්‍රෝධය හටගන්න එපා. ද්වේෂය හටගන්න එපා. ලෝභය හටගන්න එපා. සෙනෙහස හටගන්න එපා කියන වර. පින්වතුනි, බෝසතාණන් වහන්සේ මේ බෝසතාණන් වහන්සේගේ ජීවිතයේ තිබුණ ඒ උදාර බව සිහි කරද්දී අපිට ශාස්ත්‍රුන් වහන්සේ ගැන කොච්චර හිත පහදවන්න පුළුවන්ද? ගුණ පුරාගෙන එද්දී තිබුණ ගුණ සම්පන්න බව එහෙමනම් ගුණයෙන් පූර්ණ වූ ශාස්ත්‍රුන් වහන්සේ කිබඳුද? ඉතින් ඒ වෙලාවේ සක්‍ර දේවේන්ද්‍රයා බොහෝම සන්තෝෂයටපත් වෙලා බොහෝම සතුටින් කියනවා, කන්න ඍෂිවරය, සාමාන්‍ය කෙනෙකුගෙන් මං
වරයක් ඉල්ලුවා නම් මන් වරයක් දෙන්නම් කියලා ඔහුට කැමති දෙයක් ඉල්ලන්න කියලා කිව්වා නම් ඔහු මෙබඳු දෙයක් ඉල්ලන්නේ නැති වෙයි. ඔබ ඉල්ලුවේ බොහොම අපූර්ව දෙයක්. ඇතෙම ඍෂිවරය ඔබ මේ ක්‍රෝධය, ද්වේෂය, ලෝභය, සෙනෙහස මගේ ජීවිතයට එපා කියලා කියන්නේ ඒ වගේ මොන ආදීනවයක් දැකලාද? කින්නු කෝධේච දෝසේවා ලෝභේ ස්නේහේව බ්‍රාහ්මන ආදීනවං සම්පස්සසි තං අක්කාහි පුච්චිතෝ. මං අහන්නේ මේක මේ කාරණා හතරේ මොන ආදීනවයක් දැකලාද ඔබ මෙව්වා මට එපා කියලා ඉල්ලන්නේ? අන්න එතකොට මේ කරුණවල ආදීනව වදාලා මේක ඉගෙන ගන්නකොට අපිට තේරෙනවා පින්වතුනේ අපේ ජීවිත අභ්‍යන්තරේ ගොඩාක් අරුබුද වලට හේතු වෙනවා. මේ බෝසතාණන් වහන්සේ මට නම් ජීවිතේට මෙව්වා එපා කියලා ඉල්ලපු කාරණා. බෝසතාණන් වහන්සේ වදාලා අප්පෝ හුත්වා බහූ හෝති වඩ්ඩේතේසෝ අකන්තිජෝ ආසංගි බහුපායාසු තස්මා කෝධං රෝචේ. ඉවසීම කෙනෙක් පුරුදු කරන්නේ නැත්නම් ඉවසීමක් නැති හින්දාමයි ක්‍රෝධය උපදින්නේ. ඔය ක්‍රෝධය කියන එකේ ස්වභාවය සුළුවෙන් හටගෙන ටික ටික බහුල වෙලා යනවා. එයින් ඔහුට ලබා දෙන්නේ බලවත් පීඩාවක්මයි. ක්‍රෝධයේ ඇති මේ දොස නිසා මං ඒකට කැමති නෑ. ක්‍රෝධය කියන එක උපදින්නේම ඉවසීම නැති තැන කියනවා. ඉවසන්න බැරි තැන ක්‍රෝධය උපදිනවා. තව කෙනෙකුගේ වචන ඉවසන්න බැරි නම් ක්‍රෝධය උපදිනවා. තව කෙනෙකුගේ ආකල්ප ඉවසන්න බැරි නම් ක්‍රෝධය උපදිනවා. තව කෙනෙකුගේ ක්‍රියාකාරකම් ඉවසන්න බැරි නම් ක්‍රෝධය උපදිනවා. ඒ ක්‍රෝධය සමහර විට උපදින්නේ පුංචිවට. පොඩිවට උපදින ක්‍රෝධය ටික ටික බලවත් වෙන අවසානයේ ඒවා පරිගැනීම් වගේ දේවල් දක්වාම ඉහළට යනවා. එහෙම බහුල වුණාට පස්සේ ඒකෙන් ඔහුට මෙලොව පරලොව දෙකේම පීඩාමයි ලබා දෙන්නේ. සැනසීම නැතුව යනවා. ක්‍රෝධයෙන් හින්දා කොච්චර සංසාරගත ප්‍රශ්න හැදෙනවද? කාලි යක්ෂණිගේ කතා පුවත මේ වගේ දේවල් ගන්නකොට අපිට තේරෙනවා ක්‍රෝධයෙන් හින්දා සංසාරයට ප්‍රශ්න. අපි සාමාන්‍ය වර්තමාන ලෝකෙ දිහා බැලුවත් පේනවා ඉවසීමක් නැති තැන ඔය පොඩි වචනයක් ඉවස ගන්න බැරුව ඕන්න පටලැවිල්ලක් හදා ගන්නවා. ඒ පටලැවිල්ල සමහරලාවට අවසානයේ කෙලවර වෙන්නේ පින්වතුනි මනුස්ස ඝාතන වලින්. මේ ජීවිතේ මේ ආදීනෝ පේන්නේ නැද්ද? ආදීනෝ පේනවා. ඉතින් මහබෝසතන් වහන්සේ වදාලා ඕන් ඔය බලවත් ආදීනවේ දැකලයි මං ක්‍රෝධයට අකමැති. මේ ආදීන වහනකොට අපිත් අකමැති වෙන්න ඕන. ඒ ක්‍රෝධයට. ක්‍රෝධය නම් මේ ජීවිතේට එපා. මට මේ බුදුසසුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පිහිටා ඒ ක්‍රෝධය නසා ගන්න ඕන කියන හිත උපද්ද ගන්න. ඊළඟට මහබෝසතන් වහන්සේ වදාලා දුට්ටස්ස පරුසා වාචා පරාමාසෝ අනන්තර තතෝ පානි තතෝ දණ්ඩෝ සත්තස්ස පරමා ගති දෝසෝ කෝධ සමුට්ඨානෝ තස්මා දෝසං නරෝචේ. ද්වේෂයක් හිතේ උපන් විට මුවින් පිට වෙයි රළු බස්. තරහා ගියාම ද්වේෂය ඇති වුණාම මුලින්ම සිද්ධ වෙන එක තමයි රළු පරළු බස් මේ කටින් නිකුත් වෙනවා. එතනින් නොනවති. අතින් පයිනුත් පහර දෙයි. ද්වේෂය උපන්නට පස්සේ මුලින් මේ රළු පරසු බස් කියාගෙන යනවා. ඒකින් නවතින්නේ තව යනවා කියලා කියන්නේ ඊළඟට අතපයත් ගන්නවා. එයිනුත් නොසෑහි දණ්ඩෙන් ආයුධේනුත් ගසයි. අතපයත් ඉක්මවා ගිහිල්ලා ඊට පස්සේ පොළු කඩලා ගන්නවා. සමහරලාවට ආයුධය අතට ගන්නවා.
ක්‍රෝධයෙන්මයි ද්වේෂයත් උපදින්නේ. මේ ද්වේෂය කියන එක උපදින්නේ කුමක් මුල් වෙලාද? ක්‍රෝධය මුල් වෙලා. ක්‍රෝධය උපදින්නේ කුමක් මුල් වෙලාද? ඉවසන්න බැරි තැන. ඉවසන්න බැරි තැන ක්‍රෝධය උපදිනවා. ක්‍රෝධය හේතු කරගෙන ද්වේෂය උපදිනවා. ද්වේෂය හටගත්තට පස්සේ ඒ ද්වේෂය මුල් කරගෙන පරුස වචන කතා කිරීම, අතින් පයින් ගහ ගැනීම, ආයුධ අරගෙන කපා කොටා ගැනීම, ඝාතන මේ හැම දෙයට යනවා. මේ දොස් දකිනා නිසාමයි ද්වේෂයට මා අකමැති. ද්වේෂය කියන ඔය අකුසල සහගත දෙයට, කළු දෙයට මං ආස නැත්තේ මේ ද්වේෂයේ තියෙන ආදීනවේ දැකලා. බලන්න මහබෝසතන් වහන්සේ ඒ ජීවිතේ කළු පාටයි. ඒ වුණාට හිත, උන්වහන්සේගේ හිත කොච්චර ලස්සනයිද? උන්වහන්සේ හිතින් හිතපු පැතුම් කොච්චර ලස්සනයිද? ඊළඟට මහබෝසතන් වහන්සේ වදාරනවා, ලෝභයක් හටගත් විට සිතේ මහා දවාලේ පවා ගම් කොල්ල කනවා, මග යන අයගෙනුත් කොල්ල කනවා. මේ ලෝභය කියන එක හටගත්තට පස්සේ මේ මහදවාලේ පවා කොල්ල කෑම සිද්ධ වෙනවා කියනවා. දීපිය මෙය කියා අනුන්ගේ දේවල් පැහැර ගන්නවා. සැබෑ බඩු ලෙස ව්‍යාජ බඩු පෙන්නනවා. අන්සතු ධනයත් පැහැර ගන්නවා. නොයෙක් කූට ප්‍රයෝග යොදමින් අහිංසක ජනයාව මුලා කරනවා. සිය හැකියාව නොමගට යොදවා මේ සොරකම් වංචාකම් ජයට කරගෙන යනවා. ලෝභයේ ඇති මේ පාපය මට යසට පේනවා. ආන් ඒ නිසා මං ලෝභයට කැමති නෑ. මේ ලෝභකම හට ගැනීම හින්දා තමයි ඔය අරගල ගොඩාක් තියෙන්නේ. මේ මනුස්ස ලෝකයේ තියෙන්නේ පිංගුතුනේ මේ කාම ලෝකේ ධනයට ඉසුරුමත් බවට බලයට කෑදරකමනේ. හැම තරාතිරමකම ඒක තියෙනවා. බලයට ආසයි. අධිපතිකමට ලෝභයි. ධන සම්පත් වලට ලෝභයි. ඒ ලෝභකම් කරන්න යනකොට අනිත් කෙනා මේකෙදී මොන වගේ පීඩාවකට පත් වෙයිද කියලා හිතන්න තරම් මානුෂීය ගුණයක් ඒ ජීවිතේ නැතු වෙනවා. දැන් මිනිස්සු තවත් කෙනෙකුගේ දෙයක් හොරින් පැහැර ගන්නකොට ඒ හොරකමට බඳුන් වෙන කෙනාගේ ජීවිතය ගැන අංශු මාත්‍ර හිතක් නැහැනේ. අහිංසකෙක් සමහරලාවට මාස ගාණක් මහන්සි වෙලා උපයපු ධනයක් ඇතුව තමන්ගේ ප්‍රයෝජනයක් උදෙසා ඒ ධනය අරගෙන අපි හිතමු ගමනක් යනවා. ඒ ගමන යනකොට අතරමඟදී ඒ මනුස්සයාට ගහලා හෝ ඒ මනුස්සයාට වංචා කරලා හෝ අර ධනය කෙනෙක් පැහැර ගත්තොත් ඒ ධනෙ පැහැර ගන්න කෙනාගේ හිත කොච්චර ම්ලේච්ඡද? ඇයි ඔහුට කිසිම ගාණක් නැහැ. ඒ ධනයේ අයිතිකාරයාට මේ ධනෙ අහිමි වුණාම මොනව වෙයිද? ඒක ගැන අදහසක් නැහැ. තමන් උපමා කරලා බලන්නේ නැහැ. තමන් මහන්සි වෙලා හම්බ කරපු එකක් තව කෙනෙක් දැහැගත්තොත් ඒක තමන්ට කොච්චර වේදනාවක්ද කියලා හිතා ගන්න තරම් මානුෂීය බවක් ඒ හිතේ නැහැ. ඒක උනේ කොහොමද? ලෝභය නිසා. ඒක උනේ ලෝභය නිසා. ලෝභය හටගත්තාම ලෝභය හටගත්ත තැන යහපත අයහපත පේන්නේ නැතුව යනවා. කුසලයේ අකුසලයේ පේන්නේ නැතුව යනවා. අනික් කෙනාගේ දුක තේරෙන්නේ නැතුව යනවා. අනික් කෙනාට වෙන පීඩාව තේරෙන්නේ නැතුව යනවා. ධනයටම කෑදරකම උපදිනවා. ඒ නිසා මේ ලෝභය නම් එපා. එහෙම කිව්වා. අවසානෙට බෝසතාණන් වහන්සේ වදාලා 4 වෙනි වරේ මං ඉල්ලුවේ සෙනෙහස එපා කියලා. සිතේ හටගන්නා සිතටම ගැට ගැසී තිබෙනා නොයෙක් බැඳුමින් බැඳී සිටිනා ලෝ සතුන් එනිසාම තැවි තැවි සිටිනවා. ස්නේහයෙන් එය ඇතිවෙන නිසා මං එයට කැමති නෑ. සෙනෙහස. සෙනෙහසෙන් තමයි එකිනෙකා බැඳෙන්නේ. දරුවෝ දෙමව්පියන්ට බැඳෙනවා සෙනෙහසින්. දෙමාපියෝ දරුවන්ට බැඳෙනවා සෙනෙහසින්. බිරිඳ ස්වාමියාට බැඳෙනවා සෙනෙහසින්.
ස්වාමියා බිරිඳට බැඳෙනවා සෙනෙහසින්. හිතවතුන් හිතවතුන්ට බැඳෙනවා සෙනෙහසින්. සහෝදර සහෝදරියෝ එකට බැඳෙනවා සෙනෙහසින්. පෙම්වතුන් පෙම්වතියන්ට බැඳෙනවා සෙනෙහසින්. පෙම්වතියෝ පෙම්වතුන්ට බැඳෙනවා සෙනෙහසින්. ඊළඟට මේ මිනිස්සු හුරතලුන්ට බැඳෙනවා සෙනෙහසින්. සෙනෙහස. මේ සෙනෙහස හින්දාම තමයි හදවත ඇතුලේ තියුණු කර්කස කටුක වේදනා හටගන්නේ. සෙනෙහසින් බැඳී තියෙන දේවල් වැඩි වෙන්න වේදනාවද වැඩි වෙවි යන්නේය. ඒක බුදුරජාණන් වහන්සේ වදාළනේ. ඒක වදාරන්න හේතුනේ විශාකා මහෝපාසිකාව. විශාකාව සැවැන්නුවර ජේතවනාරාමයට පැමිණෙනවා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට දහවල් කාලේ. එදා විශාකා ආවේ වෙනදා වගේ මේ භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්නට සුදුසු පිළිවෙලකට නෙමෙයි. තෙමිච්චි වස්ත්‍ර ඇතුව තෙත බරිත කොණ්ඩේ ඇතුව විශාකා පැමිණිලා සිටිනවා. බුදුරජාණන් වහන්සේ විශාකා දැකලා අහනවා, විශාකා ඔබේ නිවසේ කවුද මිය ගියේ? මොකද භාග්‍යතුන් වහන්සේ දන්නවා මේ චාරිත්‍රය කරන්නේ ඉන්දියාවේ කෙනෙක් මිය ගියාම මිය ගිහිල්ලා අවසන් කටයුතු සිද්ධ වුණාට පස්සේ සම්පූර්ණයෙන් වස්ත්‍ර පිටින් ඥාතීන් ස්නානය කරනවා. එතකොට විශාකා බොහොම දුක් බරිතව කියනවා, අනේ ස්වාමීනි අපේ නිවසේ හිටපු මිනිපිරී මිය ගියානේ. ඇගේ අවසන් කටයුතු කරලා එන ගමන් බුදුරජාණන් වහන්සේ විශාකට කියනවා, විශාකා මේ මිනිපිරීට ගොඩාක් ආදරෙන් හිටියා වගේ. අනේ ස්වාමීනි ඇයට මං හරි ආදරෙයි. ඇය ඉන්නකොට ගේ පිරීලා තිබුණා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලේ මහනවා, ඉතින් විශාකා සන්තෝෂ නැද්ද? ඒ විශාකාගේ මිනිපිරී වයසේ ඉන්න මේ චූටි දරු පැටව, මේ සැවැත් නුවරම ඉන්න දරු පැටව විශාකාවගේ වෙනවා නම් කැමති නැද්ද? අර සෙනෙහසින් බැඳී ගිය හිතින් විශාකා කියනවා, අනේ ස්වාමීනි කොච්චර එකක්ද මේ මල් කැකුළු වගේ දරු පැටව මගේ වෙනවා නම්. විශාකා සැවැත් නුවර 7 කෝටියක පමණ මහා ජනකායක් ඉන්න තැන. මේ ජනකාය අතරේ සාමාන්‍යයෙන් ඔය මල් කැකුළු වගේ දරු පැටව එක දවසකට කී දෙනෙක් වගේ මිය යනවද? විශාකා බොහොම සම්භාවනීය කාන්තාවක්, සමාජයේ තොරතුරු දන්න කාන්තාවක්. විශාකා කියනවා, ස්වාමීනි සාමාන්‍යයෙන් මේ සැවැත් නුවර මේ සිඟිති වයසේ දරුවෝ දවසකට 4-5 මැරෙන දවසුත් තියෙනවා. 2-3 දෙනා මැරෙන දවසුත් තියෙනවා. හැබැයි ස්වාමීනි අපි දන්න කාලෙක ඉඳලා එක දවසක්වත් දරු පෙටියෙක් නොමැරිච්ච දවසක් නැහැ. ස්වාමීනි දරුවෝ හරියට මැරෙනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ එතකොට වදාලා, එහෙනම් විශාකාවට හැමදාම නිවසේ මළගයක් තියේවි. විශාකාවගේ කෙස් හැමදාම තෙමී තිබේවි. විශාකාවගේ වස්ත්‍ර හැමදාම තෙමී තිබේවි. ඕවා වේල ගන්නට හම්බ වෙන්නේ හැමදාම අවමගුල්. ඒ වෙලාවේ විශාකාවට අර්ථය තේරුණා. මොකද මේ අර්ථය කියන එක පින්වතුනි ලේසියෙන් තෝරගන්න බෑ. මේ කෙලෙස් විසින් ප්‍රමාදයටපත් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළනේ, අසාතං සාත රූපේන, අමිහිරි දේවල් එන්නේ මිහිරි වෙස් අරගෙන. පිය රූපේන අප්පියං, අප්‍රිය දේ එන්නේ ප්‍රිය වේසින් වෙස් වලාගෙන. දුක්ඛං සුඛස්ස රූපේන, දුක ජීවිතයට එන්නේ සැපයේ වෙස් අරගෙන. පමත්ත මතිවත්තති, ප්‍රමාදී වුණොත් ඒ අය මේ හැම දෙයකම යට වෙලා යනවා. විශාකාව සෝවාන් ශ්‍රාවිකාවක්. නමුත් විශාකාවගේ තිබුණ අර මිනිපිරී කෙරෙහි තිබුණ සෙනෙහස නිසා චුට්ටක් කල්පනාව වෙනස් වුණා. එතකොට විශාකා මේ අර්ථය තේරුම් ගත්ත ගමන් බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි
මට මේ එක දරුවෙක් ගැනවත් එක මොනුපුරු මිනිපිරියෙක් ගැනවත් සෙනෙහසක් එපා. බුදුරජාණන් වහන්සේ වෙලාවේ විසාකාට කියනවා විසාකා බැඳී ගියපු දේවල් ආසා කරන දේවල් ප්‍රිය දේවල් 100ක් තියෙන තැන දුක් 100ක් තිබෙන්නේය. ප්‍රිය වූ දේවල් 50ක් තිබෙන තැන දුක් 50ක් තිබෙන්නේය. ප්‍රිය වූ දේවල් 10ක් තිබෙන තැන දුක් 10ක් තිබෙන්නේය. ප්‍රිය වූ දේවල් එකක් තිබෙන තැන දුකක් තිබෙන්නේය. ප්‍රිය වූ කිසිවක් නැත්තං විසාකා දුකක් නැත්තේය. දුක් නැති ජීවිත එහෙමයි නිර්මාණය වෙන්නේ. මේ සෙනෙහස කියන එකෙන් අයෝමය වරපටකින් බැන්දාට වඩා මේ එකිනෙකා තදින් බැඳී ගිහිල්ලා. ඒ තදින් බැඳී ගිය සෙනෙහස නිසාම ප්‍රියාය අහිමි වෙනකොට උහුල ගන්න බැරි වේදනා, උහුල ගන්න බැරි සංතාප මේ හැමදේම ප්‍රිය දේ නිසා, සෙනෙහසින් බැඳී යාම නිසා. ඉතින් මහබෝසතාණන් වහන්සේ ඉල්ලනවා සක්‍රිය වරයක් විදිහට දෙන්න පුළුවන් නම් මට දෙන්න. සෙනෙහස හටගන්නේ නෑ කියන වරේ. ඉතින් එහෙම තමයි පින්වතුනි අපේ ශාස්ත්‍රුන් වහන්සේ බෝසතාණන් වහන්සේ විදිහට පාරමී දම් පුරාගෙන එනකොට උන්වහන්සේගේ උදාර ජීවිතේ උන්වහන්සේගේ ඒ කාලේ තිබුණ පැතුම් ඒ ප්‍රාර්ථනා සහිතවනේ පාරමී, උපපාරමී, පරමත්ථ පාරමී වශයෙන් පෙරුම්දම් පුරලා අවසානයේ තථාගත අරහත් ගෞතම නමින් සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වෙනකොට ක්‍රෝධය සම්පූර්ණයෙන්ම නසා දැම්මා අපගේ ශාස්ත්‍රුන් වහන්සේ. ද්වේෂය සම්පූර්ණයෙන්ම නසා දැම්මා අපේ ශාස්ත්‍රුන් වහන්සේ. ලෝභය කියන එක මුළු මනින්ම නසා දැම්මා අපගේ ශාස්ත්‍රුන් වහන්සේ. ස්නේහය නම් වූ ක්ලේශය සම්පූර්ණයෙන්ම නසා දැම්මා අපගේ ශාස්ත්‍රුන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි මහා කරුණාවෙන් අනුකම්පාවෙන් ඒ ක්‍රෝධය, ද්වේෂය, ලෝභය, සෙනෙහස ආදී ලාමක අකුසල් නසන උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කළා. ඊතා මැනවින්, ඊතා පැහැදිලිව බුදුරජාණන් වහන්සේ සද්ධර්මයේ දේශනා කළා. ඒ උතුම් ධර්ම රත්නයට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කොට ධර්මයේ කෙරෙහි පහන් සිත් ඇතිව ධර්මයට දිවිපුදා ජීවිතය ගත කරපු ඒ උත්තමයෝ ක්‍රෝධය, ද්වේෂය, ලෝභය, සෙනෙහස ආදී මේ ලාමක අකුසල් සියල්ල සීල සමාධි ප්‍රඥා වැඩපිළිවෙලේ හික්මිලා නසා දැම්මා. රහතන් වහන්සේලා බවට පත් වුණා. මාර්ගඵලලාභී උත්තමයෝ බවට පත් වුණා. ඒ තමයි ශ්‍රාවක සංගරුවන. ඒ ශ්‍රාවක සංගරුවනට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව තුළින් අපි යම්තාක් පුණ්‍ය ධර්මයෝ රැස් කළාද මේ රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් පළමු කොට සියලු දෙවියෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන සියලු දෙවිවරු දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ ආශිර්වාද රැකවරණ අප හැම දිනාට සලසා දෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවිවරුන් ප්‍රධාන ඒ සියලු දෙවියෝද ගෞතම ශාසනය තුලම ධර්ම අවබෝධයෙන් සැනසේවා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. ඇතිම පින්වතුනි අද දවසේ අපි මේ ඉගෙනගත්ත කන්හ ජාතකය අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් මේ පරිවර්තනය කරපු නුවණ වැඩෙන බෝසත් කතා ඒ පොත් පෙළේ 44 වෙනි පොත් වහන්සේ තුලයි මේ ජාතක කතාව අන්තර්ගත වෙන්නේ. ඉතින් කාල වේලාවට අනුරූප විදිහටයි අපි ඔබට ජාතක කතාව විස්තර කළේ. පින්වතුන්ලාට මේ ජාතක කතාව උතුම් පොත් වහන්සේ අරගෙනම කියව ගන්න පුළුවන්, හිත පහදව ගන්න පුළුවන්. ඉතින් ගුරුදේවයන් වහන්සේට
අපි මේ රැස් කරපු හැම පිනක්ම අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා. ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද ධර්ම දානයේ මූලිකම අරමුණ මැයි මාසේ 10 වන දිනට 26 වෙනි උපන්දිනයේ යෙදුන අපේ සහෝදර පින්වත් කොරතොට පුඤ්ඤසිරි ස්වාමීන් වහන්සේට පින්පෙත් අනුමෝදනා සිදු කිරීම. ඉතින් ධර්ම දානමය වශයෙන් රැස් වූ පිනේ ආශිර්වාදය, බුද්ධ රත්නයේ ආශිර්වාදය, ධර්ම රත්නයේ ආශිර්වාදය, සංඝ රත්නයේ ආශිර්වාදය, පින්පෙත් අනුමෝදනාවෙන් සතුටු සිත් ඇති සියලු දෙවියන්ගේ ආශිර්වාදය පින්වත් කොරතොට පුඤ්ඤසිරි ස්වාමීන් වහන්සේට සැලසී ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා, කිසිම කරදරයකින් බාධාවකින් හිරිහැරයකින් පීඩාවකින් තොරව ස්වාමීන් වහන්සේට සුවසේම ධම්මගේ හැසිරෙන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් මිය පරලොව යන්ට යෙදුනා වූ පින්වත් සුමනා මෑණියන්ටත්, ඉසුරු මල්ලීටත්, බණ්ඩාර මහතාටත්, ප්‍රෙස්ලි මහතාටත්, මාසල් සීයාට සහ ගුණවර්ධන පියාණන්ට යන ඒ අයේෂා පෙරේරා මෑණියන්ගේ නමින් යන්තාක් මේ යන්ට යෙදුණු ඥාතීන් වෙද්ද ඒ සියලු ඥාතීන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ ධර්ම දානමේ පින මීට මාස කීපයකට පෙර මිය පරලොව ගියපු මාගේ ආදරණීය මෑණියන් කේ.ඩී. ලීලාවතී මෑණියන්ට මේ සියලු පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. අනන්ත සසර පුරාවට අප නමින් මියගිය සියලු ඥාතීන් පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලොව ජීවිතේ සැපයටම පත්වෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ මැයි මාස 8 වන දින උපන්දිනයේ යෙදුන බෙල්ජියමේ පදිංචි පින්වත් ධම්මී නැගණියටත්, ලුඩෝ මහතාටත් අනුමෝදන් වෙත්වා. ඒ අයටත් තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණයෙන් සියලු යහපතම උදා වේවා. දැනට අසනීප තත්ත්වයෙන් පසුවෙන පියාණන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය, තෙරුවනේ ආශිර්වාදය, සියලු දෙවියන්ගේ ආශිර්වාදය සැලසිලා නිදුක් නිරෝග සුව ශාන්තියම සැලසේවා. පියාණන්ට කිසිම කරදරයක් බාධාවක් නැතුව සුවසේ පින් කරගන්න, දහම තුල හිත පවත්තන්ට ශක්තිය, ධෛර්යය ලැබේවා. ඒ වගේම කසුන් සහෝදරයාටත් පවුලේ සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අද ධර්ම දානය සිද්ධ කරන පින්වත් අයේෂා පෙරේරා මෑණියන්ටත් ඒ පවුලේ සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙලා සියලු දෙනාට නිදුක් නිරෝග සුවය, දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. කිසිම කරදරයකින් බාධාවකින් තොරව සුවසේ පින් කරගෙන සුවසේ දහම් මඟ දියුණු කරගන්නට වාසනාව ලැබේවා. ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිස මේ ධර්ම දානමය පින ඒකාන්ත වශයෙන් හේතු වාසනා වෙත්වා කියලා අපි පින් අනුමෝදනා කරනවා. ඒ අය බලාපොරොත්තු වෙන විදිහට කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුර වී සිටින ලෝකවාසී හැම දිනාට ඉතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසේවා කියන අදහසින් අපි සෙත් ප්‍රාර්ථනා කරමු. අද ධර්ම දේශනාව ශ්‍රවණය කරපු සුපින්නත් ඔබටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දිනාටත් පින් අනුමෝදන්ව සියලු දෙනාට සුවසේ දහම් මඟ දියුණු කරගන්නට, සුවසේ පින් රැස් කරගන්නට වාසනාව ලැබේවා. මේ කල්යාණ මිත්‍ර සත්පුරුෂයන් ඇසුරු කරන් ලැබිච්ච ජීවිතේ සුවසේම ගුණ දහම් දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න හැම දිනාට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.